පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වන උතුම් ගාථා රත්නය. චිත්ත වර්ගයේ සඳහන් වෙන මේ ගාථාව දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරී මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළි අනාථපිණ්ඩික සිටුතුමාගේ ගවයෝ බලාගත්ත නන්ද කියන ගොපල්ලා මරණයට පත් වුණාට පස්සේ ඒ කාරණාව මුල් කරගෙන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු පැනයකට පිළිතුරක් හැටියට. නන්ද කියල කියන්නේ ගොපල්ලෙක්. හැබැයි සඳහන් කරනවා ගොපල්ලෙක් වුණාට බොහොම ධනවත් කෙනෙක් කියලා. තමන් බොහොම ධනවත් වනත් තමන්ගේ රැකියාව එහෙම්මම කරගෙන ගියා. සිටුතුමාට බොහෝම ලෙංගතු සේවකයෙක්. මසකට හමාරකට සැරයක් නැත්තං අඩ මසකට වගේ සැරයක් පස්ගෝ රසය මාරගෙන හාම්පුතා බලන්න යනවා. ඔය යන අතරතුර භාග්‍යතුන් වහස දකින්නත් යනවා. සිටුතුමාගේ ගෙදරදිත් මුණ ගැහෙනවා. විහාරයට ගිහිල්ලත් මුණ ගැහෙනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් බණත් අහනවා. නන්දට එක දවසක් හිතුණා බුදුරජාණන් වහන්සේ මගේ ගෙදරටත් වැඩම කරවලා දානයක් දෙන්න තිබුණොත් කොච්චර හොඳද කියලා. ඒ නිසා ආරාධනාවක් කළා ස්වාමීනී අපේ ගෙදරත් දානකට වඩින්ට කියලා. ආරාධනාව භාරගත්ත බුදුරජාණන් වහන්සේ. හැබැයි වඩින්නේ කවද්ද කියන කාරණාව සඳහන් කළේ නෑ. ඉතින් නන්ද බලාගෙන හිටිය මට දවසක් ලබා දෙයි කියලා. මෙහෙම කාලයක් ගෙවිල ගියා. නමුත් තාම නන්දගේ ආරාධනාවට දිනයක් නංනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා නන්දගේ ආරාධනාවට නන්දගේ ගෙදරට වඩින්න ඕනි කොයි කාලෙද කියලා. නන්ද බොහෝම ශ්‍රද්ධාවන්තයි. නමුත් තවම නන්දගේ ප්‍රඥාව මෝරලනේ. නන්දට උතුම් වූ අර්ථයක්ම කරන්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තාම දිනයක් නොදී බලාගෙන ඉන්නේ නන්දගේ ප්‍රඥාවත් යම් පමණකට වැඩෙනක. බුදුරජාණන් වහන්සේ එක දවසක් භික්ෂූන් වහන්සේලත් එක ධර්මචාරිකාව වැඩිය. ඒ වැඩලා ආපහු වඩින ගමන් නන්දගේ ගෙවල් පැත්තෙන් වැඩිය. ඒ ආසන්නි තිබිච්ච වන ලැහැබක භාග්‍යතුන් වහන්සේ විවේක ගත්තා. නන්දට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ අපේ ගෙවල් ළඟටම වැඩල කියලා. නන්ද වහාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආපහු ගියා. වන්දනා කරලා ටික වෙලාවක් සතුටු සාමීචයේ කතා බහ කරලා නන්ද ආයෙත් ආරාධනාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනී හෙට මගේ දානි පිළිගන්න බැරිද කියලා. බුදුරජාණන් වහන්සේ හෙට දානට ගෙදරට වඩින්න පොරුන්දුනා. නන්දට පුදුම සතුට. භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න ප්‍රදේශය ඉඳල නන්දගේ ගෙදරට යනක. හරියට නිකං දිව්‍යමය මාවතක් වගේ මග දෙපස හරි ලස්සනට නන්ද සකස් කළා. නන්දගේ ගෙදර දිව්‍ය විමානයක් වගේ. නොයෙක් ආකාරයෙන් සරසලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට හෙට දානේ. මේ කතාවෙනුත් නන්දගේ ධනවත්කම ගැන ආපහු කියනවා. හෙට දානෙට ආරාධනා කරලා.
බුදුරජාණන් වහන්සේ නිවසට වඩින මාර්ගයම මේ තරං අලංකාර විදිහට සරසලා. නිවසත් එහෙම්මම සරසලා. මේ දේවල්ලෝට සෑහෙන පිරිසක් ඕනේ. ඒ දේවල්ලෝට සෑහෙන ධනයක් ඕනේ. අපේ ගෙදරක 7-8-19කට දානෙ දෙන්න ගියහම අපි කී දවසක ඉඳලා ලෑස්ති වෙනවද? කී දවසක ඉඳලා සැරසිලි කරනවද? හෙට කියලා ආරාධනා කරලා මේ සියල්ලම හෙට වෙනකොට සම්පූර්ණ කරන්න නන්දට ලොකු බලයක් ශක්තියක් තිබුණ බව පේනවා. බුදුරජාණන් වහන්සේ නිසි වෙලාවට නන්දගේ ගෙදර දානෙට වැඩියා. එදා දානි පූජා කරලා නන්ද බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනී, අද ඉඳලා දවස් 7ක්ම මගේ දානි පිළිගන්න කියලා. නන්දට අනුකම්පා කළා. ඒ ආරාධනාවත් බාරගත්තා. නන්ද එක දිගට 7 දවසක්ම දන් දුන්නා. අවසාන දවසේ දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ නන්දට ධර්ම දේශනා කළා. නන්ද ඇතුළු පිරිසට. ඒ දේශනාව අවසානයේ නන්ද නම් වූ ගොපල්ලා අති උතුම් වූ සෝවාන් ආර්ය මාර්ග ඵලයම ලබාගත්. නන්ද මෙන්න මෙතෙන්ට පමුණුවන්න සුදුසු කාලේ එනකන් තමයි භාග්‍යතුන් වහන්සේ බලාගෙන හිටියේ. නන්ද සදහටම සතර අපායෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග නන්දගේ ගෙදරින් පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතුවත් අතේ තියාගෙන නන්දත් පසු ගමන් කරනවා. නන්ද බොහෝ දුර පිටිපස්සෙන් ආවා. එක තැනකදී බුදුරජාණන් වහන්සේ නන්දට කතා කරලා මතක් කරනවා, නන්ද දැන් හුඟක් දුර ගෙවාගෙන ආවා. දැන් ඉතින් ආපහු යන්න කියලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නන්ද ආපහු යන්න පිටත් වුණා. ඒත් එක්කම කැලෑවෙන් ආපු ඊතලයක් නන්දගේ ශරීරයේ සිදුරු කරගෙනම ගියා. නන්ද එතනම මැරිලා වැටුණා. භික්ෂූන් වහන්සේලා දැක්ක නන්ද මැරිලා වැටෙනවා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි, නන්ද මැරුණා. භාග්‍යතුන් වහන්සේ එදා චාරිකාව නිමා කරලා ඒ ප්‍රදේශයේ නතර නොවී දිගටම වැඩියනම් නන්දගේ දානි බාරගන්න වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා නන්ද අපේ පිටිපස්සෙන් එනකොට නතර කළා නම් ඒත් නන්දට මේ දේ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට අනර්ථයක් කළාද කියලා භික්ෂුන් වහන්සේලා කතා කළා. මේ කාරණාව දැනගත්තාම තමයි අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණ මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතු කරි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, නන්ද අද අපේ පස්සෙන් ආවත් නැතත් නන්ද මැරෙනවා. නන්ද අද දවසේ සිව් දිසාවෙන් කොයි පැත්තට ගියත්, එහෙම නැත්තං අනු දිසාවන්ගෙන් කොයි පැත්තට ගියත් නන්ද අද මැරෙනවා. අද නන්දගේ මරණය නවත්තන්න සමත් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එනම් බුදුරජාණන් වහන්සේ දන්න තරම මේ ලෝකෙ වෙන කවුරුවත් දන්නේ. නන්දගේ දානි 7 දවසක්ම බාරගන්න ඇත්තේ නන්දගේ උතුම් අර්ථය වෙනුවෙන්මයි. 7 වෙනි දවසේ දන් දීලා නන්ද බැරෙන බව භාග්‍යතුන් වහන්සේ දන්නේ හුඟක් කලින්. දිසෝ දිසං යන්තං කෛරා. කාටද පින්නතුනි මේ දිසෝ කියලා කියන්නේ? හොරෙකුට. දිසෝ දිසං යන්තං කෛරා.
සාමාන්‍ය මිනිස්සු අතරත් අඬ දබර ඇති වෙනවා. සාමාන්‍ය මිනිස්සු අතරත් ගහමරා ගැනීම ඇති වෙනවා. සාමාන්‍ය මිනිස්සු අතර පලි ගැනීම ඇති වෙනවා. ඊට වඩා හරි දරුණුයි හොරෙක් තවත් හොරෙක් එක්ක වෛර බඳින්න පටන් ගත්තාම. සිංහයෙක් මුවෙක් අල්ලන්ඩ කුළු හරකෙක් අල්ලන්ඩ යනකොට ඒ සිංහයාට එතන කිසි සටනක් නෑ. ඒ සතා නිකම්ම යටත්. කොටියෙක් මුවෙක් ගෝනෙක් කුළු හරකෙක් අල්ලගණ්ඩ යනකොට ඔහුටත් ලොකු සටනක් නෑ. ඒ සත්තු හැම කෙනෙක්ම සිංහයාගේ කොටියගේ ගොදුරක් වෙනවා. හොරෙක් අපේ ගෙදරට આવුත් අපේ ගෙදර බඩු ටික පැහැර ගණ්ඩ හොරාට ලොකු අපහසුවක් නෑ. ආයු දෙයක් වගේ දෙයක් පෙන්නලත් අපි බය කරන්න පුළුවන්. සෙල්ලං කරන්න හදාපුතුවක්වක් පෙන්නලත් අපි බය කරන්න පුළුවන්. ඉතාම පහසුවෙන් අපේ බඩුමුට්ටු ටික අරගෙන යන්නත් එයට පුළුවන්. නමුත් තමන් හා සමාන මහ බලවත් හොරෙකුගේ ගෙදර ගිහිල්ලත් එහෙම පහසුවෙන් බඩු ගන්න පුළුවන් වෙයිද? කවදාවත් වෙන්නේ. ඒ නිසා සිංහෙක් ගැටුමකට අවතීර්ණ වුණොත් ඒක හරි බිහිසුණුයි. ඇතෙක් එක්ක පොරබදන්න පටන් ගත්තොත් ඒකත් බිහිසුණුයි. හොරෙක් එක්ක පැටලුණොත් ඒකත් බිහිසුණි. අන්න ඒකයි දේශනා කළේ දිසෝ දිසං යන්තං කෛරා. වේරී වාපන වේරිනම්. වෛරක්කාරයෙක් එක ගැටෙනකොට එතන තියෙන්නෙත් මහ බිහිසුණු ගැටුම. දෙන්නම තරහකාරයි. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරලා ඊළඟට දේශනා කළා මිච්ඡාපනී හිතං චිත්තං පාපියෝනං තතෝ කරි. හොරෙක් එක්ක ගැටෙනවට වඩා වෛරක්කාරයෙක් එක ගැටෙනවට වඩා පාපයේ පිහිටෝපු හිත දස අකුසලේ පිහිටෝපු හිත අපිට ලොකු අනර්ථයක් කරනවා කියලා. මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා ගාථාව විස්තර කරලා පැහැදිලි කළා. එනම් අවසානයේ සඳහන් කළේ දස අකුසල කර්මපතේ අරට වඩා හරි භයානකයි කියලා. පින්තුනි මෙහෙම හිතුවොත් අපිත් එක්ක කවුරු හරි අමනාපයි දිගින් දිගටම අපිට කරදර කරනවා. නිතරම අපෙන් පලිගන්න උත්සාහ කරනවා. ඔහු අපිට කළොත් ලොකුම අපරාධයක් කරන්න තියෙන ලොකුම අපරාධය තමයි මරලා දාන එක. එයින් එහාටත් යමක් කරන්න පුළුවන් දේ පුද්ගලයාට. එයින් එහාට කිසි දෙයක් කරන්න බෑ. නමුත් අපේ හිත පහත් තත්ත්වයට පත් කරගත්තු පාපයට යොමු කරගත්තොත් අපි මරලා දාලා විතරක් නතර වෙයිද? අපිට කරදර කරලා විතරක් නතර වෙයිද? හොරෙක් ඇවිල්ලා අපි මරලා දායි. එහෙම නැත්නම් ස්වභාවයෙන්ම අපි මැරිලෙයි. අර පාපයට යොමු කරගත්ත හිත මොකද කරන්නේ? මම අපායට මරන් යනවා. එක්ක නිරේට ගෙනියනවා. නැත්තං තිරිසං ලෝකෙට ගෙනියනවා. එහෙම නැත්තං ප්‍රේත ලෝකෙට අරන් යනවා. එහෙමත් නැත්තං අසුර ලෝකෙට අරන් යනවා. දැන් අර හොරාට ඒ වැඩේ කරන්න පුළුවන්ද? හොරාට පුළුවන් මම මරන්න විතරයි. නමුත් මේ පාපයට යොදාගත්ත හිත මං සතර අපායට අරන් ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් දෙන්න මේ හිතට පුළුවන්. එහෙනම් හොරාට වෛරක්කාරයට වඩා හිත නපුරු නැද්ද? වැරදියට පිහිටව ගත්ත හිත ඊට වඩා හරි භයානකයි කියලා මේ සඳහන් කළේ. දස අකුසල කර්මපත. මොනවද මේ දස අකුසල් කියලා කියන්නේ? කයෙන් කරන වැරදි,
3ක් තියෙනවා. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. හිතින් කරන වැරදි 3ක් තියෙනවා. කයෙන් වැරදි 3යි, වචනයෙන් වැරදි 4යි, එතකොට 7යි, හිතින් වැරදි 3යි 10යි. ඒවට කියනවා දස අකුසල් කියලා. මොනවද කයෙන් කරන්න පුළුවන් වැරදි? සත්තු මරන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන්. වැරදි කාම සේවනයට යන්න පුළුවන්. මේ තමයි කයින් කරන වැරදි. අපේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට අනන්ත අනුකම්පා කළා. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙන අය දවසක අනිවාර්යෙන් මැරෙනවා. ඒක අපි හැමෝම හොඳටම දන්නවා. ඔබත් දවසක මැරෙනවා, මමත් දවසක මැරෙනවා. අපි අද මළගෙවල් වලටත් සහභාගී වෙනවා. ඒ මළගෙවල් වල යම්සේ කටයුතු කරනවද මං වෙනුවෙන් දවසක එහෙම කටයුතු කරනවාමයි. ආදාහන කටයුතු ඉවර වෙලා දවස් කීපයක් යනකොට 7 දවසෙන් දානයක් දෙනවා. ඊට කලින් බණකුත් කියනවා. එහෙනම් ඔබ වෙනුවෙනුත් මම වෙනුවෙනුත් 7 දවසේ බණකුත් තියෙයි. 7 දවසේ දානිකුත් තියෙයි. ඒ කියන්නේ එහෙනම් මේ ලෝකේ ඉන්න අපි ඔක්කොම දවසක මැරෙන බව නියතයි. හැබැයි බුදුදහමට අනුව මැරුණ කෙනා ආපහු උපදින බවත් සත්‍යයි. එතකොට මේ ලෝකෙ මිනිහෙක් හැටියට ඉඳලා මැරුණහම ආය උපදින බව සත්‍යයි. හැබැයි කොහෙද උපදින්නේ? ඒක අපි කවුරුවත් දන්නේ නැහැ. උපදින තැන දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා මැරිච්ච කෙනා නැවත කොහෙද උපදින්නේ කියලා තීරණය කරන්නේ මේ ලෝකේ කවුරු විසින්ද කියලා. හැබැයිවටම අපි උපදින තැන ආපහු තීරණය කරන වෙන කවුරුවත් සර්ව බලධාරී පුද්ගලයෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. එහෙනම් කවුද අපි උපදින තැන තීරණය කරන්නේ? ජීවත් වෙන කාලේ අපි විසින් ආරක්ෂා කරගත්ත සීලය. සීලය තමයි සත්වයා උපදින තැන තීරණය කරන්නේ. එහෙමනම් මේ උතුම් සිල් අපි හැමෝගම ළඟ තියෙන්න ඕනේ නැද්ද? සුගතියක උපදින්න බලාපොරොත්තු වෙනවා නම් තියෙන්න ඕනේ. දුගතියක උපදින්න බලාපොරොත්තුවක් කල්පනාවක් කැමැත්තක් තියෙනවා නම් අපි ඉන්න විදිහ බොහොම හොඳයි. දුගතියට නොයන්න නම් සීලයක පිහිටන්නම වෙනවා. සීලේ පිහිටන්න කියලා සඳහන් කරාම මොන සීලේ පිහිටනවද? පන්සිල් තියෙනවා. 8 සිල් තියෙනවා. නවාංග උපෝසත සිල් තියෙනවා. ආජීවාෂ්ටමක සීලේ තියෙනවා. දස සීලේ තියෙනවා. සාමණේර ස්වාමින් වහන්සේලා ආරක්ෂා කරන සාමණේර දස සීලේ තියෙනවා. මේ ලෝකේ උසස්ම සීලයේ වෙච්ච උපසම්පදා සීලයක් තියෙනවා. දැන් එතකොට නැවත සුගතියක උපදින්න අපි ළඟ තිබිය යුතු සීලය මොකක්ද? ගිහි අය ළඟ තිබිය යුතු සීලේ හැටියට දේශනා කළේ පන්සිල්. මේ උතුම් වූ පංචශීලය අපි හැමෝම ළඟ තිබිය යුතුයි. පන්සිල් වලින් ආරක්ෂාව හදාගන්නේ නැතුව ඕනෑම වෙලාවක සත්තුත් මරමින් අනුන්ගේ දේවල් දැක්කහම ඒවත් ගනිමින් වැරදි කාම සේවනයත් කරමින් කටට ආපු තරම් බොරු කියමින් රාරක්කු ඕන තරම් පානය කරමින් ජීවත් වෙන අයට සතර අපායෙම උරුමයි. ඒ මොනවත් සිල් නැහැ. සුගතියක උපදින්න බලාපොරොත්තු වෙනවා නම් මේ උතුම් සීලයේ මතම පිහිටන්න දේශනා කළා.
ගිහි සැදැහැවතුන්ගේ නිත්‍ය සීලය පන්සිල් නිරන්තරයෙන් ළඟ තිබිය යුතුයි. ආරක්ෂා කර ගත යුතුයි පිහිටිය යුතුයි සීලය තුළ. උපෝසත දවස්වල එකන පෝය දවසට පන්සිල් වලට වඩා උසස් වන තවත් උතුම් සීලයක් ආරක්ෂා කරන එක හරි වටිනවා. ඉතින් පන්සිල් වලට අමතරව තියෙන අනික්සිල් පෝයට විතරක් ආරක්ෂා කරන්න කියල කාරණාවත් නෑ තමන්ට ඕනෑම දවසක ඕනෑම වෙලාවක සමාදන් වෙලා ආරක්ෂා කරන්න පුළුවන්. සීලයේ පිහිටන්න පුළුවන්. එහෙම වුණොත් තවත් හුඟක් උතුම්. අඩුම තරමේ යටත් පිරිසෙන් පන්සිල්වත් අවශ්‍යයි කියල සඳහන් කරන්න. නමුත් සාමාන්‍ය ජනජීවිතය තුළ පන්සිල් වලටත් ලැබෙන්නේ ඉතාම පහලාගයක්. මිනිසු සිල්වලට එච්චර ගරු කරන බව පේන්නේ නෑ. මැරුණ ගමන් ගිහිල්ල සතරාපායි කොහැරි උපදිනවා. මහ නිරයවල් සත්වයාගේ මහගෙදර වගේ කියලා දේශනා කළේ. ඒ නිරේවල් නිරිසත්තුන්ගින් පිරිලයින්නේ. අවීචිය ගැන එහෙම සඳහන් කරනකොට පැහැදිලි කරලා තියෙනවා අබෑට දැම්මුත් අවීචයට බිම වැටෙන්ඩ අවුරුදු දාස් ගනන් ලක්ෂ ගනන් යයි කියලා. අබෑටයක් වැටෙන්නේ නැති තරමට හිඩැසක් නැතුව සත්වයෝ පිරිල ඉන්නවා. අවීචයේ එහෙම නං අනිත් නිරේවල් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙමනේ. අවීචය තමයි දරුණුම පව්කරපු ඉන්න අය ඉන්න තැන. එතකොට එහෙනම් ඊට වඩා පහලින් තියෙන නිරේ මට්ටන්. කොයි තරං සත්වයන්ගින් පිරිල ඇද්ද. එහෙම සඳහන් කළේම මේ සිල් නැති නිසා. එහෙම නං මැරිච්චහම සුගතියක උපදින්ට කැමතිනං පන්සිල්වත් අනිවාරයෙන් ළඟ තිබිය යුතුයි. ඒකට කාලයක් තියෙනවද මේ අහවල් කාලින්දලයි සිල් රකින්න ඕනි කියලා. අහවල් කාලින්දලයි සීලය ආරක්ෂා කරගන්න ඕනි කියලා. එහෙම කාලයක් නන්නේ. හේතු ළමයිනුත් මැරෙනවා. තරුණ තරුණියත් මැරෙනවා. මැදිවී අයත් මැරෙනවා. සැඳෑ සමයට ගිහිල්ලත් මැරෙනවා. ළමා කාලෙ කල්පනා කළොත් අපි තරුණ කාලි සිල් ගන්නවා කියලා. එතකොට තරුණ වෙන්ඩ ඉස්සරල මැරුණු කෞදාරක්ෂාවාදයි. තරුණ කාලි හිතනවා මැදිවියට ගිහිල්ල සිල් ගන්නවා කියලා. මැදිවියට නොයා මැරුණුත් මැදිවී අය හිතනවා අපිට තව සිල් ගන්න කල්තියෙනවා කියලා. ඉතින් ඒ කාලයෙන්ට ඉස්සරල මැරුණොත් තමයි ප්‍රශ්නිතිය. ස්තේරවම මං සැදෑ සමය දක්වා ඉන්නව කියලා කියන්න පුළුවන් කෙනෙ. සාමාන්‍ය සත්වය අතරනේ. අභිග්ඥාලාබියකුට නං තමන්ගේ ආවිෂය මැරණ දවස දැනගණ්ඩ පුළුව. අපි කාටවත් බෑ. අද උදේ මගට බහින කෙනා හවස ගෙදරෙයි කියලා කාටද කියන්න පුළුවන්. මගතොට අනතුරුම කොච්චර තියෙනවද. අනිත් එක තමයි පින්නතින ගෙදර හිටියත්. මගේ මැරෙන දවස අදනං මාව බේරන්න කාටවත් බෑ. ඒකන නන්දගේ කතාවෙන් සඳහන් කළේ. අපි සමහර වෙලාවට කියනවා. මං ඔය ළමයට ඔය ගමන යන් දෙපා කියලා කොච්චර කීවද. මං කියපු දේ අහල ගෙදර හිටිය නං මේ විපතාද නෑනෙ කියලා අඩනවා. නමුත් භාගිතුන් වහස දේශනා කළේ නන්දාද ගෙදර හිටිය සිව් දිසාවෙන් කොහැට ගියත් අනුදිසාවෙන් කොහෙට ගියත් නන්දාද මැරෙන එක නවත්තන්න කාටවත් බෑ. අද නන්දගේ මැරෙන දවස. ඒමනං අපි කොච්චර එපා කීවත් ඒ මගට බැහල යන්නේ එදා තමන්ගේ මරණයත් තීන්දු වෙලා තියෙන දවස. සමහර කෙනෙක් ගහෙන් වැටිල මැරෙනවා. වැඩි හිටිය ඕන තරන් කියනවා ගස් නගින්ට කොච්චර එපා කියලා තියෙනවාද කියලා.
නමුත් අද ගහෙන් වැටිලා මැරෙන්ඩ තියෙනවා නම් ඒක නවත්තන්න මේ ලෝක වෙන කාටවත් බෑ. අන්න ඒ නිසා මෙහෙම අකාලයේ මැරුණ නං අකල් මරණයකට හේතුවම මොකක්. සංසාරි කරගත්ත ප්‍රාණඝාත අකුසල්. අකල් මරණයට හේතුව. සසර ප්‍රාණඝාත අකුසල් කරගත්ත හම අකල් මරණය විතරද වෙන්නේ. මුලින් යන්නේ නිරේට. මරණයත් එක්කම නිරේට තීරණය වෙනවා. සංජීවය කියන නිරේට තමයි ප්‍රාණඝාත කරපු අය වැඩියෙන්ම යනවා කියල සඳහන් කරන්න. ඒ මොනවාගේ ප්‍රාණඝාත කරපු අයිද. කූම්බි මරාපු අය යන්නෙත් එහි. මදුරුව මරාපු අය යන්නෙත් එහි. හරක් මරාපු අය යන්නෙත් එහි. අලිය කොටිය මරාපු අය යන්නෙත් එහි. එනම් ඉතා කුඩා කූම්බියාගේ මදුරුවගේ ඉඳලා මහලොකු අලිකොටි දක්වා සත්තු මරාපු අය මේ සංජීවය කියන නිරේටම තීරණය වෙනවා. වැඩිපුරම. ඔය අතර අම්ම මැරුවොත් තාත්ත මැරුවොත් ඒ ඇත් සංජීවයට තීරණය වෙනවාද. ඒ අයි කෙලින්ම අවිච්චයට තීරණය වෙනවා. මහම නිරයට තීරණය වෙනවා. මිත්‍යාදෘෂ්ටිකයෝ අවිච්චයට තීරණය වෙනවා. මේවාගේ එක එක්කෙනගේ පාපයේ මට්ටමට ඒ අය ගමන් කරන නිරේ සමුදායන් නැත්තං මහ නිරේවල් 8ක් භාගිතුන් වහස දේශනා කළා. එනම් ප්‍රාණඝාත කරලා සාමාන්‍යයෙන් සංජීව කියන නිරේට තමයි ගමන් කරන්න. සංජීවයේ ආයුෂ කොච්චරද ධර්ම දේශනාවල නම් බොහෝම සඳහන් කරලා තියෙනවා ගැන. චාතුම් මහා රාජික දෙවියෙකුගේ ආයුෂ අපේ අවුරුදුවලින් මනුස් අවුරුදුවලින් ගණන් හැදුවොත් අවුරුදු ලක්ෂ 90යි. චාතුර් මහාරාජික දෙවියෙකුගේ ආයුෂ අවුරුදු ලක්ෂ 90යි. මේ ලක්ෂ 90 සංජීවයට එක දවසයි. අපට දවසකට පැය 24යි. සංජීවයේ දවසකට දෙවියන්ගේ ආයුෂයෙන් අවුරුදු එම නැත්නම් දෙවියන්ගේ මුළු ආයු කාලය සංජීවයට එක දවසයි. ලක්ෂ 90 වුව 360ක් සංජීවයට අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. සංජීවයේ දුකේ නිමක් සීමාවක් නැහැ. බුරබුරාද නැගෙන ගිනි දැල් මැද්දේ අනන්ත දුක් විඳින්න ඕනේ. යමපල්ලු ගහනවා, හෙල්ලවල් වලින් අනිනවා, උපකරණ ගෙනත් කපනවා. මේ නොයෙක් ආකාරී දුක් තියෙනවා. එතකොට පින්නතුනි හිතන්නකෝ මේ තරම් දීර්ඝ ආයුෂ තියෙන නිරයක එච්චර දුක් විඳින්න නම් මදුරුවෙක් මරන්න ඕනේද කියලා. මදුරුවා මැරුව කියලා ඉවරයක් තියනවද? එකෙක් මරහම ජීවිත කාලෙම මදුරුව කන්නේ නැත්තම් කමක් නෑ. නමුත් එකෙක් මරලා ඉවර වෙනකොට තව එකෙක් කනවනේ. ඒක මරලා ඉවර වෙනකොට තව එකෙක් වහනවනේ. එහෙනම් මදුරුව කණ එකේ ඉවරෙකුත් නෑ. අඥාන සත්‍යයා මරණ එකේ ඉවරෙකුත් නෑ. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා. අපි සමහර වෙලාවට සමාජ කතා කරනවා බුද්ධ ආගමට වින කරන අය බොහොම ඉන්නවා කියලා. බුදුදහම නැති කරන්න, බුදුදහම විනාශ කරන්න නොයෙක් උපක්‍රම යොදන අය බොහොම ඉන්නවා කියලා. එහෙම අයත් ඉන්නවා. නමුත් ඒ අයට බුද්ධ ආගම විනාශ කරන්න පුළුවන්ද? ඒ කාටවත් මේ දහම විනාශ කරන්න බෑ. නමුත් මේ දහම විනාශ කරන්න පුළුවන් කාටද? ඒ දහම විනාශ කරන්න පුළුවන් අපටමයි. ලංකාව වගේ රටවල් බෞද්ධ රටවල් කියලානේ අපි කියන්නේ.
එහෙමනම් බෞද්ධ රටක තියෙන්න ඕනේ මොන ප්‍රතිපත්තියද? බෞද්ධ ප්‍රතිපත්තිය. පින්නතන හිතලා බලන්නකෝ අපි ගාව තියෙන බෞද්ධ ප්‍රතිපත්ති මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාත කරන්න එපා නම් ප්‍රාණඝාතයෙන් වැළකෙන්න මොනවද ලැබෙන්නේ? දීර්ඝායුෂ. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න දීර්ඝායුෂ ලැබෙනවා. අපේ කෙනෙක් අකාලේ මැරිලා. අපි කියමු දරුවෙක් මැරිලා. අපි බොහෝම පින්කම් කර කර පින් අනුමෝදන් කරනවා. නැවත කවදාවත් මෙවන් අකල් අවාසනාවන්ත මරණ තත්ත්වයක් ඇති නොවේවා කිය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවෙන් පුළුවන් වෙයිද අපේ ඥාතියා අකල් මරණයෙන් බේරෙන්න? ඔහු සංසාරේ කරගත්ත කර්ම ඔහුට අනිවාර්යෙන් විපාක දෙනවා. නමුත් යම් ප්‍රමාණයක හෝ අස්වැසිල්ලක් ලබලා දෙන්න නම් අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා ඒ පින අනුමෝදන් කරන්න පුළුවන් වුණොත් ලොකු ශක්තියක් ලැබෙන්න පුළුවන්. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හිත හැකි මගේ පුතා මැරුණ දවසේ ඉඳලා අවුරුදු 5ක් කියමු. මේ අවුරුදු 5 මම කූඹියෙක්වත් මැරුවේ නැහැ. එහෙනම් කිසිම ප්‍රාණඝාතයක් නොකර අවුරුදු 5ක් ආරක්ෂා කරගත්ත ඒ සීලේ ආනුභාවයෙන් නැවත කවදාවත් මගේ දරුවට මෙවන් අකල් මරණයක් වෙන්න එපා කියලා ආශිර්වාද කළොත් පින් දුන්නොත් ආන් ඒ කුසලයට ලොකු ශක්තියක් තියෙනවා ඔහු අකල් මරණයෙන් මුදවන්න. ඉතින් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ හැම කරුණක් ගැනම ඊටාම ගැඹුරට දේශනා කළා. හොරකමත් එහෙමයි. අපේ දේවලුත් මිනිස්සු හොරකම් කරනවා. ඇයි මිනිස්සු අපේව හොරකම් කරන්නේ? පෙර අපි අනුන්ගේ දේවල් හොරකම් කරලා තියෙන හින්දා. අපි අනුන්ගේ දේවල් කවදාවත් හොරකම් කරලා නැත්තම් අපේ දේවල් මහ පාරේ දාලා ගියත් කවුරුවත් හොරෙන් ගන්නෙ නැහැ. කාටවත් ගන්න හිතෙන්නේ නැහැ. හම්බුනොත් හොයාගෙන ඇවිල්ලා දීලා යනවා. ඊටාම කලාතුරකින් එහෙම අවස්ථා මේ සමාජයේ අපි අහනවා දකිනවා. එහෙනම් තමන්ගේ දේවල් කවුරුවත් හොරා ගන්නවට අකමැති නම් ඒකට හදන හොඳම ආරක්ෂාව තමයි අපි කාගේවත් දේවල් හොරකම් නොකරන එක. තමන්ගේ කාමවස්තු කවුරුවත් පරිහරණය කරනවට අකමැති නම් අපි අනුන්ගේ කාමවස්තු පරිහරණය කරන එකෙන් ඈත් වෙන එකයි කරන්න ඕනේ. මේ ආදී වශයෙන් අපි රවට්ටනවට අපි කවදාවත් කැමති නැත්නම් බොරු කියලා අනුන්ව නොරවට්ටන එකමයි අපි කරන්න ඕනේ. සංසාරේ උම්මත්තකයෝ නොවෙන්න නම් මන්ද බුද්ධික නොවෙන්න නම් මන්දගාමී නොවෙන්න නම් අපි කළ යුත්තේ සුරාපානයෙන් ඈත් වෙන එකමයි. මතු භවයක මිනිසත් බවක් ලැබුණත් උම්මත්තකෙක් වුණාට කමක් නෑ වගේ කියලා හිතෙනවා නම් රාරක්කු බීවට කමක් නෑ. මන්ද බුද්ධිකයෙක් වුණාට කමක් නෑ කියලා හිතෙනවා නම් ඇති තරම් බීගෙන ගියාට කමක් නෑ. නමුත් මතු දවසක මීට වඩා හොඳ උපතක් ලබාගෙන බොහොම කුසල් කරලා භයානක සංසාරයෙන් එතර යන්න හිතනවා නම් එවන් දේවල් ජීවිතෙන් සදහටම ඈත් කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි සිල් රකින්නවා කියලා මේ ලෝකේ අපි කතා කළාට අපි සිල් ආරක්ෂා කරන්න දක්වන්නේ ඊටාම අඩු උනන්දුවක්. අපි මේ ලෝකේ රකින්න දේවල් තව කොච්චර තියෙනවද? රන් රිදී මුතු මැණික් ආරක්ෂා කරනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ආරක්ෂා කරනවා. දරුව මල්ලු ආදී පණ ඇති වස්තුන් ආරක්ෂා කරනවා. පණ ඇති පණ නැති මේ ආරක්ෂා කරන වස්තුවක් යම් ආකාරයකින් විනාශයට පත් වුනොත් සුළු හෝ paluddක් දැක්කොත් අපිට කොච්චර දුකක් ඇති වෙනවද? අපි හිතමු අලුතෙන් අරගත්ත වාහනයක් කටුවත්තක වැදිලා සීරුණා. නැත්නම් බිත්තියක ටිකක් ගෑවිලා සීරුණා. වෙන වාහනයක ගෑවිලා සීරුණා. කොච්චර දුකක් දැනෙනවද කියලා හිතන්න.
සමහරලාට අන්‍ය අයත් එක්ක රණ්ඩු කරගන්නවා ඒ කාරණාවට. ගහගණ්ඩත් යනවා ඒ කාරණාව. වහාම හෙටම ගිහිල්ලා ආපහු සීරිච්ච තැන පිළියම් කරගන්න. ඒවා ගැනිත් දේවල් ගැනත් හිතන්ඩ. ඒ දේවල් වලට එච්චර කැමැත්තෙන් එහෙම කලාට අපි ආරක්ෂා කරන සීලයේ පළුදු වෙන තරන්නන් සීමාවක් නෑ. හැබැයි සිල් පළුදු වනාද කියලා දන්නේවත් නෑ. අර යකඩ ගොඩවල් රකිින්ට තරං තියෙන වුවමනාව සසර මම සුගතිය උපද්දවන සීලේ රකිින්ට අපිට වුවමනාව ඇත්තෙම නෑ. මොනම හේතුවක් හරි අද හේතුවක් නිසා හරි අද සිල්පදේ ටිකක් පළුදුනා කියලා දුක හිතුනාය කීයෙන් කිය දෙනාදන්න. වෙනත් කෙනෙක් අහිමි වෙච්චහම දවස් දෙකේ තුනේ නොකායින්නවා. නමුත් සිල්පදයට හානි වුනානි අවුරුදු ගානක් රැකපු එක කියලා. එහෙම කිසිම දැනීමක් අපිට නෑ. නමුත් ඒ තමයි මට යහපත හදන කාරණාව. මම සුගතියට ගෙනියන කාරණාව. අතන තියෙන තන්හාාවක් ඒ තන්හාාව සමහරලට මං ගෙනියන්නේ දුගතියට. කයින් කරන වැරදි. වචනයෙන් කරන වැරදි. බොරු කියනවා කේලං කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා. සමහරාය කියන්නේ බොරු කියනවා කියලා නෙමෙයි. ඒ අය කියන්නේ බොරු කියවෙනවා කියලා. ඒ කියන්නේ හොඳටම ප්‍රගුණ වෙලා තියෙන්නේ. දන්නේම නෑ බොරුව කටින් එළියට යනවා. නමුත් ඒ සුගතියට යන්නද? ඒ කියන්නේ සිහියක් ඇත්තෙම නෑ. ඒකයි කියන්නේ බොරු කියවෙනවා කියලා. නමුත් කවදාවත් අපිට නොතේරී බොරු කියවෙන්නේ. හිතලම තමයි බොරු කියන්නේ. නමුත් අර ඒක හොඳට ප්‍රගුණ වෙලා නිසා කියන්නේ බොරුවක්ද කියන්නේ කේලමක්ද කියන්නේ පරුස වචනයක්ද හිස් වචනයක්ද කියන එක තේරෙන්නේවත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පුළුවන් තරම් එකකින් වළකින්න කියලා. හිතින් කරන අකුසල් අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. මොනවද මේ අවිද්‍යාව කියලා කියන්නේ? දැඩි ලෝභය. සාමාන්‍ය අපි හැමෝම ගාව ලෝභකම් තියෙනවා. ඒ මම හොයාගත්ත සල්ලි වියදම් කරන්න. මගේ ඉඩ කඩන් තව කෙනෙකුට දෙන්න. මගේ ඉඩමින් කොටසක් පාරක් හදන එකට දෙන්න. මේ වගේ අපේ සාමාන්‍ය භෞතික සම්පත් පිළිබඳව අපිට ලෝභකමක් තියෙනවා. ඒක පෘථග්ජන සත්වයාගේ හැටි. මේ අවිද්‍යාව කියලා කිව්වේ ඒකට නෙමෙයි. අන්සතු වස්තුව පිළිබඳව තියෙන ලෝභකම. අහවලාගේ ඉඩමත් මට තිබ්බන. අහවල්ලාගේ වාහනේ අපට අයිති වුණා නම් මේ වගේ හිතන්න ක්‍රම ඕන තරම් තියෙනවා. සමහරට බලාගෙන ඉන්නවා මෙයා මැරුණොත් නම් මේ ටික මට. එහෙම හිතන අයත් ඉන්නවා. අනුන්ගේ සල්ලි මිල මුදල් දීපල ඒ සඳහා තියෙන ලියකියවිලි සමහරලාට පරිස්සමට අපි ගාව තියලා තියෙනවා. එදා ඉඳලා ඔහු කල්පනා කරන්න පුළුවන් මේ මිනිහා මහ පාරේ හරි හැප්පිලා මැරුණොත් ඒ ධන සම්පත් ඔක්කොම මටයි අයිති කියලා. ඒ තොරතුරු අනන්‍යතා ඔක්කොම මං ගාවෙන් තියෙනවා. ආන් ඒ වගේ දේවල් වලට කියන අවිද්‍යාව අන්සතු වස්තුවට කරන ලෝභකම. ව්‍යාපාදේ කියන්නේ ද්වේෂ සහිත සිත. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ධර්මයෙන් පිට දේවල් ධර්මයේ යයි කල්පනා කිරීම. තුනුරුවන්ට විරුද්ධ වෙන එක. වැරදි ආකල්පවල කටයුතු කරන එක. මෙන්න මේ අකුසල් 10 යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඔහු ඊටාම අනුතුරුදායක පුද්ගලයෙක්. ඔහුගෙන් අපිට අනුතුරක් නෙමෙයි. ඒ හැසිරීම ඔහුට අනුතුරුදායකයි. මැරුණ ගමම්ම සතර අපාය උපද්දවන්න ඒකාන්තයෙන්ම හේතු වෙන කරුණු. අන්න ඒ නිසා හොරෙකුට කරන අපරාධයකට වඩා වෛරක්කාරයෙකුට කරන අපරාධයකට වඩා වැරදියට පිහිටවා ගත්ත හිත අපිට අපරාධයක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව මැනවින් පැහැදිලි කරලා කරුණු දේශනා කළා.
දේශනාව අහගෙන හිටපු බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවා. ධර්මාවබෝධය ලැබුවා. මේ දේශනාවට අනුව වැරදිකාරයෝ එනම් අපි ඔක්කොම අයිති වෙන්නේ ආන්ගේ වැරදිකාරයන්ගේ ගණයට. අපි කියමු මේ ජීවිතයේ බණ අහලා මෙවන් දසා කුසල් කවදාවත් කරන්නේ නැතුව කුසලයේ මතම පිහිටලා යම් කෙනෙක් කටයුතු කරනවා. නමුත් ඔහු යම් දවසක සංවරයට ආවද ඊට කලින් ඔහු කරගත් අසංවර දේවල් වැරදි ක්‍රියා ඕන තරම් තියෙනවා. පෙර භවවල කරපුවා. පෙර ආත්මවල කරපු වැරදි. අද මෙහෙම හිටියට පෙර කරපු පව් ගොඩක් තියෙනවා අපි අපායට ගෙනියන්න බලාගෙන. මොකද මම කරපු පව් වෙන කවුරුවත් ගත්තේ නෑනේ. වෙන බඩුමුට්ටු ටිකක් නම් අපි කොහේ හරි තැනක තියලා තියෙනවා. අවුරුදු 25කින් 30කින් එහි ගිහිල්ලා නෑ. ඒ අය හිතන්න පුළුවන් මේ මිනිස්සු අය එන්නේ නෑ. අපි මෙව්ව ගමු කියලා. එහෙම අරන් පරිහරණය කරන්න පුළුවන්. නමුත් මීට ආත්ම 7-8කට කලින් අපි කරගත්ත අකුසල කර්මය කාටවත් එහෙම ගන්න පුළුවන්ද? කවදාවත් ගන්න බෑ. ඒවට අපි අදත් කරන දේවල් ඒවටම ටික ටික එකතු වෙනවා. කුසලුත් එහෙම තමයි. එහෙම කල්පනා කරලා බැලුවොත් අපි හැමෝම වැරදිකාරයෝ නෙමේද? සුළු පටු දඬුවම් ලබන්න නෙමෙයි නිරයට ගිහිල්ලා අවුරුදු කෝටි ගණන් දුක් විඳින්න දඬුවම් ලබන්න નિયમિત වැරදිකාරයෝ අපි. පෙර පවුත් එක්ක. එහෙම දඬුවම් ගොඩකට උරුමකම් කීකේ ඉන්නකොට තවත් ඒ දඬුවම දික් කරගන්න අදත් පව් කරලා ඒකට එකතු කරනවද නැද්ද කියන කාරණාව තීරණය කරන්න ඕනේ අපිමයි. ආන් ඒ නිසා දස අකුසල කර්මපතයන්ගෙන් වැළකීලා නිරන්තරයෙන් කුසල චිත්තයන් දියුණු කරලා පාපයට අභියෝග කරලා මරණයේදී සතුටු වෙලා මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය තුළ අපට ශක්තිය තියෙන්න ඕනේ. අපට වීරිය තියෙන්න ඕනේ. අපි ළඟ තියෙන යම් ප්‍රමාණයක ඒ ශක්තියයි වීරියයි දියුණු කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.